ඉංග්‍රීසි හොඳට කතා කිරීමේ කලාව. Art of speaking English well. සිංහල වගන්තියක් ඉංග්‍රීසියට පෙරලෙන විදිය දැක්වීමට ගම්පද පාසලක අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි පන්තිය පසුබිම් කරගත් කතාපුවත් මාලාවකි. A course of narratives woven around the GCE O-level English class of a village school for showing how a single sentence is translated to English. සම්පාදක ආචාර්ය ඇන්ටනි ප්‍රනාන්දු. Composer Dr. Anthony Fernando. 14 වෙනි කතාපුවත අසරණ සගයෙකුට උදව් කිරීමේ ධාර්මික අගය. Narrative 14. Spiritual value of helping a needy companion. බීටා මම ඔයාව බලන්න ආවේ ඔයාගේ අම්මට අසනීපයි කියලා මට ඇසුණු නිසායි. ඇයට කොහොමද? Vita, I came to see you because I heard that your mother was sick. How is she? ඇය ටික කාලයක් අසනීපෙන් හිටියා. නමුත් ගිය සතියේ ඇය ඇදෙන් වැටිලා ඇගේ කකුල කැඩුනා. දැන් ඇයට කිසිම වැඩක් කරන්න බැහැ. ඇයට ඇඳට වෙලා ඉන්න සිදු වෙලා තියෙනවා. She was sick for some time, but last week she fell down from bed and broke her leg. Now she cannot do any work. She has to stay in bed. ඇයට එච්චර අමාරු නම් ඔයා ඇය ළඟ ඉන්න ඕන. ඔයා පාසලට එන්න එපා. If she is so bad, then you must stay by her side. You must not come to school. නමුත් ඉස්කෝලේ එන්නේ නැත්නම් මම කොහොමද විභාගයේ පාස් වෙන්නේ? තව එක මාසයයි තියෙන්නේ අපොස විභාගෙට. But if I don't come to school, how can I pass the exam? There is only 1 month more for the GCE exam. ඇයට ඇඳෙන් බහින්න බැරි වුණාට ඇය මට කියනවා පාසල් යන්න කියලා. ඇයට බයක් තියෙනවා මේ අන්තිම මාසේ මට පන්ති වැරදුනොත් මම විභාගයෙන් ෆේල් වෙයි කියලා. Although she cannot get out of bed, my mother wants me to go to school. She is afraid that I will fail the exam if I miss classes during this last month. මොනව කරන්නද කියලා මම දන්නේ නැහැ. ඇයව බලාගන්න කවුරු හරි හිටියා නම් මට පාසල් යන්න තවත් ඉඩ තියෙනවා. නමුත් මල්ලි නංගි පුංචි වැඩි. තාත්තට වැඩට යන්න තියෙනවා. I do not know what to do. If there was somebody to look after her, I could still go to school. But Mali and Nangi are too small and Tata has to go to work. දැන් මම හිතන්නේ මේ අවුරුද්දේ වෙනුවට ලබන අවුරුද්දේ විභාගය කරන එක වඩා හොඳ නැද්ද කියලා. මොකක්ද ඔයා හිතන්නේ? Now I am wondering if it would not be better for me to do the exam next year instead of this year. What do you think? නැහැ මම එහෙම හිතන්නේ නැහැ. ඔයාට පාසල් යන්න බැරි වුණත් ඔයා විභාගයේ කල් දැමිය යුතු නැහැ. I don't think so. Even though you cannot go to school, you must not put off sitting for the exam. අම්මා බලාගන්න ගෙදර ඉන්න අතරතුරේ විභාගයට සූදානම් වෙන්න ඔයා ක්‍රමයක් සොයාගන්න ඕන. ඔයාට උදව් වීමට මට හැකි හැම දෙයක්ම මම කරන්නම්. You must find a way to prepare for it while staying at home to look after your mother. I will do whatever I can to help you. පළමුවෙන් මම මගේ පන්ති සටහන් දෙන්නම් ඔයාට පිටපත් කරගන්න. ඒවා පිටපත් කරගත්තාට පස්සේ මට පුළුවන් ඇවිත් ප්‍රධාන කරුණු ඔයා එක්ක සාකච්ඡා කරන්න. I will first give my class notes
for you to copy down. After you copy them, I can come and discuss the main points with you. බැරි වෙලාවත් මම සතියකට දෙවරක් පන්තියට පස්සේ ආවොත් අපට පුළුවන් වේවිද එකට පාඩම් කරන්න. Supposing I come twice a week after class, will we be able to study together? සීතා ස්ථීරයෙන්ම අපට පුළුවන්. මට උදව් වීමට ඔය තරම් කරදර වෙන්න ඔයා කොච්චර කරුණාවන්තද? Certainly, Sita, we can. How very kind of you to take so much trouble to help me. ඒක කරදරයක් නෙමේ බීටා, ඒක මගේ යුතුයකම. It is no trouble, Beta. It is my duty. කරදරයකට වැටිලා ඉන්න ඔයා වගේ පන්ති සගයෙකුට උදව් වෙන්න මට බැරි නම් බෞද්ධයෙක් කියා මම මාව ඇමතීමේ වැඩේ මොකක්ද? If I cannot help a classmate like you in difficulty, what is the use of my calling myself a Buddhist? පාඩමේ දෙවන කොටස කතා පුවත ගැන විමසුම. Second part of lesson, inquiry into the narrative. මේ කතා පුවත අවසන් වන්නේ සීතා බීටාට කරපු මෙම තරමක් අමුතු කියමනනි. කරදරයකට වැටලා ඉන්න ඔයා වගේ පන්ති සගයෙකුට උදව් වෙන්න මට බැරි නම් බෞද්ධයෙක් කියා මම මාව ඇමතීමේ වැඩේ මොකක්ද? This narrative ends with the following somewhat strange statement that Sita made to Beta. If I cannot help a companion like you fallen into a difficulty, what is the use of my calling myself a Buddhist? ඇය බෞද්ධයෙක් කියයි යන කියමනෙන් සීතා අදහස් කරන්න ඇත්තේ මොකක් විය හැකිද? ඔබේ අදහස මොකක්ද? What could Sita have implied by saying that she was a Buddhist? What is your idea? සීතා පාවිච්චි කළ බෞද්ධයෙක් යන වචනය කෙටියෙන් පැහැදිලි කිරීම තරමක් අමාරුයි. ඊට හේතුව ආගම යන වඩා පුළුල් වචනය සේම ඒද දෙආකාරයකට තේරුම් ගත හැකි වීමයි. It is a little difficult to explain in short the word Buddhist. This is because, like the more common word religion, it can be understood in two different ways. එක විදිහකට ගත්තහම එය කුල ක්‍රමයේ ආගම කියලා. අනිත් විදිහට ගත්තහම එය දැහැමි ජීවිත ක්‍රමයේ ආගම කියලා අපට නම් කර ගන්න පුළුවන් වෙනවා. When taken in one sense, it could be called clan religion, and in the other sense as religion of right living. කුල ක්‍රමයේ ආගමසේ ඔබ සලකන්නේ කුමක්ද? What do you understand by clan religion? සාමාන්‍ය ජනයා ආගමසේ වැඩි වශයෙන් සලකන්නේ කුල ක්‍රමයේ ආගමය. ඒ ක්‍රමයේ ආගමක ප්‍රධාන ලක්ෂණ මේවාය. ඒවායේ සමාජිකත්වය ලැබෙන්නේ උපතින්මය. දෙමව්පියන්ගේ ආගම දරුවාගේ ආගමය. What ordinary people consider as religion of the proper form is clan religion. The main characteristics of clan religion are as follows. Membership in them is acquired by birth. The religion of the parents is the religion of the children. හැම ජන වර්ගයකටම ඊටම වෙන වූ ආගමක් ඇත. සිංහල ජාතිකයන්ගේ ආගම බුද්ධ ආගමය. දෙමළ ජාතිකයන්ගේ ආගම හින්දු ආගමය.
ආගමක ප්‍රධාන අරමුණ ඒ අදහන ජනවර්ගයේ බැතිමතුන් එකමුතු කර තබා ගැනීම හා ආරක්ෂා කිරීමය. Each race has its own religion. The religion of the Sinhalese is Buddhism. The religion of the Tamil is Tamil. The main purpose of a religion is to keep its racially linked members united and protected. හැම කුලක්‍රමේ ආගමකටම ඊටම ආවේනික වූ වැඳුම් පිදුම් ක්‍රමයක් ඇත. ඒවා හැම ප්‍රතිමතෙක්ම පූජ්‍ය පක්ෂයේ අනුශාසකත්වයේ යටතේ තම සිද්ධාස්ථානවල එකාකාරව ඉටු කළ යුතු වේ. Each religion of the Clanborn has its own set of rites and rituals which are to be performed in their own temples and shrines in an identical way under the guidance of priests and monks. දැහැමි ජීවිතයේ ආගමසේ ඔබ සලකන්නේ කුමක්ද? What do you understand by religion of right living? දැහැමි ජීවිතයේ ආගම උපතින් ලබන දෙයක් නොවේ. එය එකිනෙකා තම මනස දියුණු කර ගනිමින් ලබා ගන්නා චරිත මට්ටමකි. Religion of right living is not one acquired by birth. It is a sublime level of living acquired by developing one's own mind. එයට මුල් වන්නේ පුද පූජා පැවැත්වීම නොවේ. දයාව, කරුණාව, පරාර්ථකාමීත්වය, ඉවසීම වැනි ගුණාංග ක්‍රියාත්මක කිරීමය. අසරණයින්ට පිහිටුවීම එයින් මුල් තැන් දෙනු ලබන ප්‍රධාන කාර්යයකි. What contributes to that state of life is not the performance of rites and rituals, but the practice of virtues such as charity, compassion, generosity, and patience. The task that it gives prominence to is selfless service to the helpless. හින්දු, බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් වැනි ඕනෑම ආගමකටම කුල ක්‍රමේ මට්ටමට අමතරව දැහැමි ජීවිත ක්‍රමේ මට්ටමක්ද ඇත. එහෙත් බුදුන් වහන්සේ ඇතුළත් සේරම ආගම් ශාස්ත්‍රවරු නියම ආගමසේ සැලකුවේ දැහැමි ජීවිත ක්‍රමේ ආගමය. All religions such as Hinduism, Buddhism, Christianity, and Islam have beside a clan level also a right living level. But what the Buddha and other founders of religion considered as true religion is religion of right living. ආගමේ දෙයාකාර අර්ථය ගැන සොයා බැලුවාට පසු අපි නැවත යමු සීතා බීටාට කළ ප්‍රකාශනයට. ඇය එතන බෞද්ධෙක් කියා තමන් හැඳින්වූයේ කුමන අර්ථයකින් විය හැකිද? After examining the two sense of the word religion, let us go back to the statement that Sita made to Bita. In what sense would Sita have used the word a Buddhist in that statement? ඇය මෙතන අවධානය යොමු කළේ අසන්න තත්ත්වයට වැටී සිටි බීටාට උදව් කිරීමේ යුතුකම වෙතටයි. එම නිසා ඇගේ කියමනෙන් ඇය දැහැමි ජීවිත ක්‍රමේ බුද්ධාගම පිළිපැදූ කෙනෙක් කියා අපට පිළිගන්න සිදු වෙනවා. Sita's attention here was focused on the determination to come to the assistance of Bita, who had fallen into a difficult situation. Therefore, we have to admit that Sita was a person who subscribed to Buddhism
of the right living form. පාඩම මෙතනින් අවසන් වෙනවා. ඔබට සුබ දවසක් වේවා.